දුර පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි 10 ශ්‍රේණියේ විද්‍යාව පන්තිය පටන් ගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පදාර්ථයේ ව්‍යුහය කියන රසායන විද්‍යාවේ පළවෙනි කොටස. එතකොට අපි මේ කතා කරන්නේ අපි 54 වෙනි පිටුව අපි ඉවර කරා. අපි අද 55 වෙනි පිටුව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කලින් කතා කරපු ටික පොඩ්ඩක් මතක් කළා අපි ඉතුරු ටික ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කලින් කතා කරපු කොටස අපි පොඩ්ඩක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. රසායන විද්‍යාවේ මේ අපි කතා කරන්නේ එතකොට මේ පදාර්ථයේ ව්‍යුහය කියන කොටස. මේ කොටසම දුල පුතාලට උසස් පෙළට ගියත් රසායන විද්‍යාවේදී මුලින් ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේක ඉතාම වැදගත් වෙන කොටස් මේ අවස්ථාවේ මේ කතා කරන්නේ රසායන විද්‍යාවේ තියෙන ඒවායි. එතකොට අපි බැලුවොත් එහෙම මේ කොටස ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ගැන මෙතන කතා කරන්නේ. මුලින්ම අපි මේ කොටස බැලුවොත් එහෙම මුල්ම මේ තියෙන කොටස අපි මම මේ කොළ පාටින් දක්වන්නේ වැදගත් මේ දේවා මේකේ පෙන්වන්න මොකද්ද කියන්නේ මම කියන එක කොටස. මේ කොටස බැලුවොත් එහෙම ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය කියන එක එතකොට ෆෝටෝනයක ස්කන්ධයත් එක්ක වෙනස. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ අපි 1840ක් අපි හිතුවොත් එහෙම ග්‍රෑම් වලින් කිව්වොත් එහෙම නම් ෆෝටෝනයක් කියන්නේ 1840ක් නම් ඉලෙක්ට්‍රෝනයක් කියලා කියන්නේ 1යි ග්‍රෑම් වෙන්නේ. ඒ කියන්නේ දුල පුතාලට හිතා ගන්න පුළුවන් මේ දෙකේ ඒ ස්කන්ධවල වෙනස. ඒ කියන්නේ ඒ ස්කන්ධ මම මෙතන උදාහරණයකට කිව්වේ නැතුව ඒ වගේ ගාණක් වෙන්නේ නැහැ. නමුත් මම ඒ උදාහරණයකට තේරුම් ගන්න පුළුවන් වෙන්න උදාහරණයක් විදිහට කිව්වේ. ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝනයකයි මේ ෆෝටෝනයකයි ස්කන්ධ අතර වෙනස ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝනයක් කියලා කියන්නේ ෆෝටෝනයක ස්කන්ධයෙන් කීයක්ද 1840න් එකක්. ඒ කියන්නේ මේක 2000න් එකකට කිට්ටු වගේක්. එතකොට 1840න් එකක් වෙනවා. එතකොට ඒ කියන්නේ ඊටාම කුඩා ස්කන්ධයක් තියෙන්නේ ෆෝටෝනයක් හා සැසඳීමේදී. ඉලෙක්ට්‍රෝනයකට තියෙන්නේ ඊටාම කුඩා ස්කන්ධයක් මොකකට සාපේක්ෂවද ෆෝටෝනයකට සාපේක්ෂව. අපි ඊටු ටික බැලුවොත් එහෙම එතකොට මේ ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ අපි කලින් කතා කරපු එතකොට න්‍යාෂ්ටිය කියලා කොටසක් තියෙනවා මැද. ඒක තුල තියෙනවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියන වර්ග. මේ ෆෝටෝන කියන ඒවට ධන ආරෝපණයක් තියෙනවා. ඊට අමතරව ස්කන්ධයක් තියෙනවා. ඒක තුල තියෙනවා තව නියුට්‍රෝන කියලා වර්ගයක් තියෙනවා. මේ නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. නමුත් ඒකට තියෙනවා ස්කන්ධයක්. නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. ස්කන්ධයක් තියෙනවා. ෆෝටෝන වලට ඒකට ආරෝපණයකුත් තියෙනවා ස්කන්ධයකුත් තියෙනවා. ඒක නිසා ඒක ප්‍රතිඵලයක් වෙන්නේ එතකොට මේ න්‍යාෂ්ටිය කියන එක ධන ආරෝපිත වෙනවා. මොකද ෆෝටෝන වල තමයි එතකොට ආරෝපණ තියෙන්නේ. එතකොට ධන ආරෝපණ. ඒ වගේම මේ න්‍යාෂ්ටිය කියන එකේ ස්කන්ධය බැලුවොත් එහෙම ෆෝටෝනයයි නියුට්‍රෝනයි ස්කන්ධවල එකතුවට සමාන වෙනවා. එතකොට ඒක ඒ ස්කන්ධය වෙන්නේ ඒ වගේම ඊට පිටතින් මේ න්‍යාෂ්ටියට පිටතින් තියෙනවා ඉලෙක්ට්‍රෝන. ඒක ඒ න්‍යාෂ්ටියට පිටතින් තියෙන පරාසය විශාල පරාසයක තියෙනවා ඉලෙක්ට්‍රෝන. ඒවා ඊටාම සැහැල්ලුයි. ඒකේ ස්කන්ධය ගැන කිව්වොත් එහෙම ප්‍රෝටෝනයක ස්කන්ධය වගේ කොච්චරක්ද 1840න් එකක්. ඒ ප්‍රෝටෝනයේ ස්කන්ධය වගේ ඒ ස්කන්ධයෙන් 1840න් එකක් තමයි මේ ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය වෙන්නේ. එතකොට අපි කලින් කතා කරපු එතකොට ඒ කොටස බැලුවොත් එහෙම එතකොට මේ ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය කියන එක මේ ෆෝටෝනයයි
නියුට්‍රෝනයයි කියන මේ දෙකේ ස්කන්ධයත් එක්ක සැසඳුවාම අපිට නොසලකා හරින්න පුළුවන් තරම් අගයක්. ඒක නිසා අපි මේ පරමාණුක ස්කන්ධය ගැන කතා කරනකොට මේ නියුට්‍රෝනවල ස්කන්ධයයි ප්‍රෝටෝනවල ස්කන්ධය තමයි සලකන්නේ. ඒක නිසා අපි මේ අවස්ථාවේදී පරමාණුවක මේ කොටස පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුවට අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. ඒක ඊටාම වැදගත් කොටසක්. මොකද මම කලින් කිව්වා වගේ ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය කියලා කියන්නේ ඒ ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් 1840න් එකක් වෙනවා. ඒ කියන්නේ ඊටාම කුඩා ස්කන්ධයක් තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වලට. ඒක නිසා මේ අවස්ථාවේදී පරමාණුවේ මුළු ස්කන්ධයම අපිට න්‍යෂ්ටිය තුල තියෙනවා කියලා කිව්වත් ඒක වැරද්දක් නෑ. ඒක නිසා මේ පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ස්කන්ධයේ සම්බන්ධ කොටසක් එතකොට පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය කියන එක මොකකින්ද අර වාස්යෙන් අපි පෙන්නන්නේ ඒක පෙන්නන්නේ ඒ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවක් විදියට. පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවක් විදියට අපි පෙන්නනවා. ඒක අපි ලියාගෙන තියෙන්නේ. එතකොට මේ කොටස ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන මේ ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට. ඒක හොඳට මතක තියාගන්න දුර පුතාලා. එතකොට පරමාණුක ස්කන්ධ ක්‍රමාංක කියන්නේ ඒකේ බර කොච්චරද මේ ඒකේ තියෙන ස්කන්ධය ගැන කතා කරන්නේ. එතකොට බර කියන එක ස්කන්ධය දෙකක් කියලා අපි කතා කරලා තියෙනවා කලින් අවස්ථාවේදී. ඒකේ ස්කන්ධය ගැන කතා කරන්නේ. ඒක නියුට්‍රෝනේ ස්කන්ධයයි ප්‍රෝටෝනේ ස්කන්ධය එකතුවට සමාන වෙනවා කියන එක. ඒක නිසා ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ එතකොට නියුට්‍රෝනේ ස්කන්ධයයි ප්‍රෝටෝනේ ඒ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවටයි තමයි එතන ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. ඒ කියන්නේ ස්කන්ධය තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ කියන්නේ. ඒක නිසා ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවයි නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මූලද්‍රව්‍යක ස්කන්ධ ක්‍රමාංකය කියන එක මේකත් වැඩගත් දුවල පුතාලා එක ලියා ගන්න එක ඊළඟ කොටස ඒක වැදගත් වෙනවා. අපි ඒක බැලුවොත් එහෙම මූලද්‍රව්‍යක ස්කන්ධ ක්‍රමාංකය ඒ කියන සංකේතයෙන් නිරූපණය කරනවා. මූලද්‍රව්‍යක ස්කන්ධ ක්‍රමාංකය කියන එක ඒ කියන සංකේතයෙන් නිරූපණය කරනවා. මූලද්‍රව්‍යක ස්කන්ධ ක්‍රමාංකය ඒ කියන සංකේතයෙන් නිරූපණය කරනවා. ඒක දූල පුතාලා ලියා ගන්න එක වැදගත් කොටසක්. මූලද්‍රව්‍යක ස්කන්ධ ක්‍රමාංකය කියන එක අපි ඒ කියන සංකේතයෙන් නිරූපණය කරනවා. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස මූලද්‍රව්‍යක පරමාණුක ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි ලියා දක්වන්නේ කොහොමද කියලා. ඒකට සම්මත ක්‍රමයක් තියෙනවා. ඒක මොකක්ද කියන එක තමයි අපි කතා කරන්න හදන්නේ. එතකොට අපි ඊළඟට කතා කරන්න හදන්නේ මූලද්‍රව්‍යක මේ ස්කන්ධ ක්‍රමාංකය. මේ කොටස දුර පුතාලා ඒක කලින් සතියේ ලියාගෙන තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී ස්කන්ධ ක්‍රමාංකය කියන එක උඩිනොත් එතකොට වම් පැත්තේ උඩිනොත් එතකොට පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය වම් පැත්තේ පහළිනුත් අපි සටහන් කරනවා කියලා කතා කරා. ස්කන්ධ ක්‍රමාංකයේ ඉහළින් මේ අවස්ථාවේදී වම් පැත්තේ ඉහළින් සටහන් කරන්නේ
පරමාණුක ක්‍රමාංකය කියන එක වම් පැත්තේ පහලින් අපි සටහන් කරනවා. ඒක දුල පුතාලා එක වැදගත් කොටසක් ඒක මම හිතන්නේ කලින් ලියාගෙන තියෙනවා. අපි මේ අවස්ථාවේදී බැලුවොත් එහෙම සෝඩියම් කියන පරමාණුවේ ඒ පරමාණුක ක්‍රමාංකය කියන එක 11ක් වෙනවා කියලා කතා කරා අපි කලින් අවස්ථාවේදීත්. එතකොට ඒකින්ද පරමාණුක ක්‍රමාංකය 11ක් නම් ඒ සෝඩියම් කියන පරමාණුවේ ප්‍රෝටෝන කීයක් තියෙද 11ක් තියෙනවා. ඒකේ අඩංගු වෙන්නේ එතකොට නියුට්‍රෝන සංඛ්‍යාව 12ක් කියලා දක්වලා තියෙනවා. නියුට්‍රෝන 12ක් අඩංගු නම් නියුට්‍රෝන 12ක් අඩංගු නම් එතකොට අපි දන්නවා ඒක ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට. ප්‍රෝටෝන කීයක් තියෙද 11ක් තියෙනවා. නියුට්‍රෝන එතකොට මේ අවස්ථාවේ 12ක් තියෙනවා. දෙක එක්කහු කරාම මේ අවස්ථාවේදී 11යි 12යි 23ක් වෙනවා. ඒක නිසා මේ සෝඩියම් කියන පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ කීයද? 23ක් වෙනවා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේකේ පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ එතකොට මේකෙදි මේ ප්‍රෝටෝන සංඛ්‍යාව මේ අවස්ථාවේදී එතකොට 11ක් තියුණා. එහෙනම් අපි මේකෙදි මේක අර මේ පෙන්වුම් කරන්නේ කොහොමද? ඒකේ තියෙන ඒකේ ස්කන්ධ ක්‍රමාංකය අපි වම් පැත්තේ ඉහළින් ලියනවා. පරමාණුක ක්‍රමාංකය අපි වම් පැත්තේ පහළින් ලියනවා. ඒක නිසා අපි මේක දක්වන්න පුළුවන් මේ ආකාරයට. එතකොට සෝඩියම් කියලා ලියලා වම් පැත්තේ ඉහළින් 23 කියලා ලියනවා. වම් පැත්තේ පහළින් අපි 11 කියලා දක්වනවා. එතකොට අපිට මේකත් ලියා ගන්න එක වැදගත් වෙනවා. මේ කොටසත් ස්කන්ධ ක්‍රමාංකය හා පරමාණුක ක්‍රමාංකය අතර අන්තරයෙන් ලැබෙනුයේ පරමාණුවේ අඩංගු නියුට්‍රෝන සංඛ්‍යාවයි. එතකොට ස්කන්ධ ක්‍රමාංකයයි ඒකේ පරමාණුක ක්‍රමාංකයයි අතර වෙනස ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණුක ප්‍රමාංකය අතර වෙනසින් අපිට ලැබෙන්නේ මොකක්ද? ස්කන්ධ ක්‍රමාංකයෙන් ඒකේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කිව්වේ අපි ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට. පරමාණුක ක්‍රමාංකය කියලා කිව්වේ අපි ප්‍රෝටෝන සංඛ්‍යාවට. එහෙනම් එතකොට මේ අවස්ථාවේදී අපි ස්කන්ධ ක්‍රමාංකය කියන එකෙන් මේකේ පරමාණුක ක්‍රමාංකය අඩු කරාම අපිට ලැබෙන්නේ ඒ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝන සංඛ්‍යාව. ඒක දුල පුතාලා මතක තියාගන්න. ඒක ලියාගෙන ඉවර වෙලා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා ඒක ලියාගෙන ඉවරුනහම ලියාගෙන ඉවරුණා කියලා chat එකේ දාන්න. එතකොට අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා ලියාගෙන ඉවරයි කියලා හිතනවා. මේ කොටස අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තාම ලියාගන්න දුල පුතාලා ඉන්නවා කියන්න. නැත්නම් අපි ඒ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා.
අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟට. ඉදුල පුතාලා ඒක මාතෘකාව ලියා ගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. අපි ඒක බැලුවොත් එහෙම මම කොළ පාටින් දක්වන්නේ මෙතන කියවන කොටස මේකේ වැදගත් කොටස මම වෙන පාටකින් පාට කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කියවන්නේ කොටස මේ අවස්ථාවේදී කොහෙද කියලා දැනගන්න දුර පුතාලට මම කොළ පාටින් දක්වනවා. දැනට පිළිගන්නා පරමාණුක ආකෘතිය අනුව ඒ ශක්ති මට්ටම් වල තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිබඳව කලින් සඳහන් කරන ලදී. එතකොට අපි කලින් ඒකේ කක්ෂ මට්ටම් කක්ෂ වල තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන ගැන කලින් අපි ඉගෙන ගත්තා. පරමාණුවක න්‍යෂ්ටියේ සිට පිටතට පිළිවෙලින් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා හඳුන්වනවා. ඒක දූල පුතාලා ඒක ලියා ගන්න එක වැදගත් වෙනවා. අපි ඒක ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක අපි ලියා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දූල පුතාලා ඒක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා ලියන්න. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක ලියන්න. එතකොට දූල පුතාලා ලියන්න පරමාණුවක න්‍යෂ්ටියේ සිට පිටතට පිළිවෙලින් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ මොකද්ද? න්‍යෂ්ටියේ ඉඳන් පිටතට ඒ කියන්නේ පිළිවෙලින් කියන්නේ මෙතන න්‍යෂ්ටියේ තියෙන මැද එතන ඉඳන් මේ ට්‍රැක් එක වගේ එතකොට මැද තියෙන න්‍යෂ්ටියේ තියෙනවා ඊට පස්සේ වටේ පිළිවෙලට මෙහෙම ඉහළට යන්න කොහොමද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කියන එක. ඒක පෙන්නන ආකාරයට තමයි කියන්නේ අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. ආපහු බැලුවොත් එහෙම එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ පරමාණුවක න්‍යෂ්ටියේ සිට පරමාණුක න්‍යෂ්ටියේ ඉඳන් පිටතට පිළිවෙලින් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම. පරමාණුක න්‍යෂ්ටියේ ඉඳන් පිටතට පිළිවෙලින් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. ඒක දූල පුතාලා ලියා ගන්න. එතකොට අපි ඒක ලියාගෙන ඉවරනහම ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟ කොටස දූල පුතාලා ලියාගෙන ඇති කියලා හිතනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම නිදසුනක් සලකා බලමු කියලා දක්වන. එතකොට මේ අවස්ථාවේ නිදසුනක් ගත්තොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී අපි නිදසුනක් බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී සෝඩියම් වල පරමාණුක ක්‍රමාංකය 11ක්. සෝඩියම් වල පරමාණු ක්‍රමාංක කීයද? 11ක් වෙනවා. ඒක හින්දා සෝඩියම් වල පරමාණුවක ප්‍රෝටෝන 11ක්. ප්‍රෝටෝන 11ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 11ක් තියෙනවා.
මේ අණුව සෝඩියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 11ක් ශක්ති පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් දෙවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තුන්වන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1ක් වශයෙන් පවතිනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මෙතන මේ කියන්නේ මොකද්ද? මෙතන මේ සෝඩියම් පරමාණුව ගැන අපි මෙතනදී කතා කරන්නේ. එතකොට සෝඩියම් කියන මේ පරමාණුව මැද තියෙනව න්‍යෂ්ටිය මේ අවස්ථාවේදී ඒක වටේ කක්ෂ පළවෙනි කක්ෂයේ තියෙනවා අපි කලින් අවස්ථාවේදී ඒක ඉංග්‍රීසි අකුරු වලිනුත් ඒක ලියාගත්ත ඒකෙදී ඒ කොටස ගැන කතා කරන්නේ ඒවයේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ අපි කතා කරන මේ පළවෙනි ශක්ති මට්ටම මේකේ ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් අපි 2 කියලා කලින් කතා කරා. දෙවෙනි ශක්ති මට්ටම බැලුවොත් එහෙම මේකේ ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් 8 කියලා අපි කතා කරා. ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18ක් තියෙන්න පුළුවන් කියලා කතා කරා. නමුත් මේ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන තියෙන කීයද? 1යි. මොකද මේවා එකතුව 11ක් වෙන්න ඕන. ඒක නිසා මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. අපි මේ කොටස ලියා ගන්න බලාපොරොත්තු වෙනවා උදාහරණයක් විදියට. එතකොට මේ කොටස ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ලිව්වොත් එහෙම අපි මේ කොටස ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉඳන් ලියා ගන්න ඉලෙක්ට්‍රෝන 11ක් ඇති ඉලෙක්ට්‍රෝන 11ක් ඇති ඉලෙක්ට්‍රෝන 11ක් ඇති සෝඩියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 11ක් ඇති සෝඩියම් පරමාණුවේ එම ඉලෙක්ට්‍රෝන 11 චුට්ටක් ඉන්න දුල පුතාලා පොඩ්ඩක් අපි බැලුවොත් එහෙම ඉලෙක්ට්‍රෝන 11ක් තියෙන සෝඩියම් පරමාණුවේ මේක අවශ්‍ය නැහැ මේ කොටස මේක එතකොට ඉලෙක්ට්‍රෝන 11ක් තියෙන සෝඩියම් පරමාණුවේ පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 2ක් තියෙනවා. දෙවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. තුන්වන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1ක් තියෙනවා. ඒක දුල පුතාලා ලියා ගන්න. එතකොට ඉලෙක්ට්‍රෝන 11ක් ඇති සෝඩියම් පරමාණුවේ පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක්ද දෙවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක්ද තුන්වන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1ක්ද පවතින. එබැවින් සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 8, 1 වේ කියලා ලියා ගන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එතකොට 2, 8, 1 කියලා අපිට දක්වන්න පුළුවන්.
ඉලෙක්ට්‍රෝන 11ක් ඇති සෝඩියම් පරමාණුවේ පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක්. ඉලෙක්ට්‍රෝන 11ක් තියෙන සෝඩියම් පරමාණු එතකොට පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක්. දෙවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක්. තුන්වන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් පවතිනවා. ඒක හින්දා සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 281 වෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලේ කොටස ලියාගෙන ඇති කියලා ලියනවා නම් කියන්න. තව චුට්ටක් වෙලා ගන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන එහෙනම් අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස පරමාණුක ක්‍රමාංකය 1 සිට 20 දක්වා මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දූල පුතාලා පරමාණුක ක්‍රමාංකය 1 ඉඳන් 20 වෙනකම් මූලද්‍රව්‍ය ටික මතක තියාගන්න ඕනේ. ඒක වැදගත් වෙනවා. එතකොට අපි මෙතන මේ කතා කරන්නේ පරමාණුක ක්‍රමාංකය 1 සිට 20 දක්වා වුණු මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මම කලින් කිව්වා වගේ දූල පුතාලා මේ පරමාණුක ක්‍රමාංකය 1 ඉඳන් 20 වෙනකම් තියෙන මූලද්‍රව්‍ය වල නම් ටික මතක තියාගන්න ඕනේ. ඒක මොකක් හරි ක්‍රමයකින් මතක තියාගන්න. මේ වගුව එක වැදගත් වෙනවා. අපි ඒක මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පරමාණුක ක්‍රමාංකය 1 සිට 20 දක්වා වූ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස. පරමාණුක ක්‍රමාංකය එතකොට 1 ඉඳන් 20 දක්වා වුණු මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස. පරමාණුක ක්‍රමාංකය 1 සිට 20 දක්වා වූ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස. පරමාණුක ක්‍රමාංකය 1 සිට 20 දක්වා වූ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස. අපි එක බැලුවොත් එහෙම මේ කොටස වැදගත් වෙන දුල පුතාලා පස්සේ මේ වගුව ඇඳ ගන්න එක වැදගත් වෙනවා. පස්සේ ඒක අපි මේ වගුවේ තියෙන කොටස අපි බැලුවොත් එහෙම මූලද්‍රව්‍ය සංකේතය මොකද්ද? මූලද්‍රව්‍යයේ සංකේතය මොකද්ද? පරමාණුක ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට අපි මේක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා පස්සේ මේ පාඩම ඉවරුණායින් පස්සේ මේ වගුව ඇඳ ගන්නාද? එතකොට අපි මෙතන ඒ වගුවේ තියෙන කොටස් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පරමාණු ක්‍රමාංකය 1 ඉඳන් 20 දක්වා තියෙන මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගැන තමයි කතා කරන්නේ. මූලද්‍රව්‍ය එතකොට මොකද්ද? හයිඩ්‍රජන්. පළවෙනි මූලද්‍රව්‍ය අපි කතා කරන්නේ හයිඩ්‍රජන් කියන එක. සංකේතය අපි H කියන අකුරෙන් H කියලා අකුරෙන් අපි දක්වනවා. මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් ඒක දක්වන්නේ අපි H කියන අකුරෙන්. මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් ඒක අපි දක්වන්නේ H කියන අකුරෙන්. ඒකේ පරමාණුක ක්‍රමාංකය කීයද? එකක් වෙනවා. එහෙනම් පරමාණුක ක්‍රමාංකය එකක් නම් එතකොට ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකක් තියෙනවා. ඒක තියෙන්නේ මොකද? මේ අපි කලින් කතා කරපු මේ
න්‍යෂ්ටියට ආසන්නම කක්ෂයේ තමයි ඒක තියෙන්නේ. මොකද ඒ න්‍යෂ්ටියට ඉඳන් පිටතට යනකොට ඒවයි තියෙන ඒ ශක්ති මට්ටම් වැඩි වෙනවා. ඒක නිසා ශක්ති මට්ටම් අඩු ඒවා න්‍යෂ්ටියට කිට්ටුවෙන් පවතිනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී අපි මේ කතා කරන හයිඩ්‍රජන් කියන එක එතකොට ඒකේ ඒ ශක්ති මට්ටම් එතකොට අඩු අවස්ථාවේ තියෙන එක නිසා ඒ න්‍යෂ්ටියට ආසන්නව තියෙනවා. අපි ඒ කොටස බැලුවොත් එහෙම එතකොට හයිඩ්‍රජන් කියන එක අපි සංකේතයේ විදියට H කියන එකෙන් දක්වන්නේ පරමාණු ක්‍රමාංක 1යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ KLMN කියන මේ අවස්ථාවේ එතකොට අපි කක්ෂ දක්වන්නේ ඒක න්‍යෂ්ටියේ ඉඳන් තියෙන කක්ෂ පිළිවෙලට K කියන එක ඒක අපි කතින් දෙකක් කියලා කතා කරා. මෙතන L කියන එකේ 8ක් කියලා අපි කතා කරා. අපි M කියන එක අපි 18ක් කියලා කතා කරා. අපි ඒ කොටස බැලුවොත් එහෙම එතකොට ඒවයි තියෙන ආගයන් අපි මේ අවස්ථාවේදී අපි 18 මේ අවස්ථාව 20 වෙනකම් විතරයි අපි කතා කරන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේක අපි බැලුවොත් එහෙම හයිඩ්‍රජන් කියන එක එතකොට H කියන අකුරෙන් ඉංග්‍රීසි අකුරෙන් දක්වන්නේ පරමාණුක ක්‍රමාංකය හයිඩ්‍රජන් වල එකක් වෙනවා. එක පරමාණුවයි තියෙන හයිඩ්‍රජන් වල එතකොට ඒකේ තියෙන ඒ එක පරමාණුව කොහෙද තියෙන්නේ? පරමාණුක ක්‍රමාංකය එකක් වෙනවා කියලා කියන්නේ ඒකේ ප්‍රෝටෝන සංඛ්‍යාව එකක් වෙන්නේ. ඒකේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් එකක් වෙනවා. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝනය කොහෙද තියෙන්නේ? මේ න්‍යෂ්ටියට ආසන්නම තියෙන K කියන කක්ෂයේ තමයි ඒක තියෙන්නේ. අපි ඊළඟට කතා කරන්නේ හීලියම් අපි දක්වන්නේ He කියන අකුරෙන්. අපි ඒකේ පරමාණුක ක්‍රමාංකය බැලුවොත් එහෙම දෙකක් වෙනවා. එතකොට පරමාණුක ක්‍රමාංකය ඒකේ දෙකක් වෙනවා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බැලුවොත් එහෙම මොකද පරමාණුක ක්‍රමාංකය දෙකක් වෙනවා කියලා කියන්නේ ඒකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා මේ ප්‍රෝටෝන දෙකක් තියෙනවා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙක කොහෙද තියෙන්නේ කියලා ඒක තියෙන්නේ එතකොට න්‍යෂ්ටියේ ඉඳන් මුලින්ම තියෙන කක්ෂයේ. මොකද ඒකේ දෙකක් වෙනකන් K කියන එකේ තියෙන්න පුළුවන්. මොකද්ද දෙකක් වෙනකන් තියෙන්න පුළුවන්. එතකොට මේ අවස්ථාව අපි කතා කරා. අපි ඊළඟට බලන්නේ ලිතියම් කියන එක දක්වන ආකාරය. මේකෙදී පරමාණුක ක්‍රමාංකය 3ක් වෙනවා ලිතියම් වල. එතකොට ඒ අවස්ථාවේදී පරමාණුක ක්‍රමාංකය 3ක් වෙනවා කියන්නේ ඒකෙදී ප්‍රෝටෝන 3ක් තියෙනවා. අනිත් පැත්තට කිව්වොත් එහෙම ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන එතකොට මේ න්‍යෂ්ටියට කිට්ටු කක්ෂයේ එතකොට ඒක දෙකක් ගිහිල්ලා ඉතුරු එක ඊළඟ කක්ෂයේ තියෙනවා. අපි ඊළඟ එක කතා කරන්න බැලුවොත් එහෙම මේක දූල පුතාලා මේ සේරම මොකක් හරි මොන ආකාරයෙන් හරි 20 වෙනකම් මතක තියාගන්න එක වැදගත් වෙනවා. දූල පුතාලා ඒ ආවර්තිතාවගුවේ මුල් 20 මතක තියාගන්න. අපි ඊළඟ එක බැලුවොත් එහෙම බෙරිලියම් කියන මූලද්‍රව්‍ය තමයි ඊළඟට තියෙන්නේ. එතකොට බෙරිලියම් කියන එක අපි බැලුවොත් එහෙම එතකොට ඒකේ Be කියන එකෙන් තමයි අකුරෙන් තමයි අපි දක්වන්නේ. අපි බෙරිලියම් කියන එක බැලුවොත් එහෙම එතකොට Be කියන එකෙන් තමයි අපි සංකේතයෙන් දක්වන්නේ. එතකොට බෙරිලියම් වල 4ක් තියෙනවා ප්‍රෝටෝන. ඒ කියන්නේ පරමාණුක ක්‍රමාංකය කීයද? 4ක් වෙනවා. ඒක නිසා අපි
මේකේ ඉලෙක්ට්‍රෝන ගානත් බැලුවොත් එහෙම කීයද? ඉලෙක්ට්‍රෝනත් එතකොට මේ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝනත් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ තියෙන ඉලෙක්ට්‍රෝන 4 මේ අවස්ථාවේදී බෙරිලියම් වල කොහොමද පිහිටන්නේ? ඒකේ K කියන කක්ෂයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒ වගේම L කියන කක්ෂයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. අපි ඊළඟ එක බැලුවොත් එහෙම බෝරෝන් කියන එක. බෝරෝන් කියන එක එතකොට අපි ඊළඟට බලන්නේ ඊ බෝරෝන් කියන මූලද්‍රව්‍ය. අපි බෝරෝන් කියන මූලද්‍රව්‍ය බැලුවොත් එහෙම එතකොට ඒකේ ඉලෙක්ට්‍රෝන ඒකේ පරමාණු ක්‍රමාංකය 5ක් වෙනවා. ඒ කියන්නේ ෆෝටෝන 5ක් තියෙනවා. ඒ වගේම ඒකට සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒක නිසා මේ අවස්ථාවේදී එතකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඒකට සමාන වෙනවා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වෙන හින්දා ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනකොට ඉලෙක්ට්‍රෝන දෙකක් මුල්ම කක්ෂයේ තියෙනවා. ඊළඟ කක්ෂයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3ක්. මේක දූල පුතාලා පස්සේ ඇඳ ගන්න මේක තේරුම් අරගන්න ගමන් එතකොට මේක ඇඳ ගන්න එක වැදගත් වෙනවා. දූල පුතාලට එතනට වෙනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න පුළුවන්. නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඒ කොටස වෙනකම් කියන්න පුළුවන්. අපි ඊළඟට කාබන් කියන මූලද්‍රව්‍ය ගැන බැලුවොත් එහෙම කාබන් කියන මූලද්‍රව්‍ය ගැන බැලුවොත් එහෙම එතකොට අපි කාබන් කියන මූලද්‍රව්‍ය ඒක අපි C කියන අකුරෙන් තමයි දක්වන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට කාබන් කියන එක C කියන එකෙන් අකුරෙන් දක්වන්නේ අපි ඒකේ එතකොට පෝටෝන 6ක් තියෙන පරමාණු ක්‍රමාංකය 6 හින්දා පෝටෝන 6ක් තියෙනවා. එතකොට අපිට අනිත් පැත්තට කිව්වොත් එහෙම පෝටෝන 6ක් තියෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනක් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒක නිසා ඉලෙක්ට්‍රෝන ගාන 6ක් වෙනවා. ඒක නිසා එතකොට මේකෙදී අපි ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එතකොට මුල් කක්ෂයේ එතකොට න්‍යෂ්ටියට ආසන්න කක්ෂයේ එතකොට තියෙනවා කීයක්ද? එකෙන් ඉලෙක්ට්‍රෝන 2ක්. ඊට පස්සේ ඊළඟ කක්ෂයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් ඊළඟ එකක් බලන්න එතකොට නයිට්‍රජන්. නයිට්‍රජන් තියෙනවා N කියන එකෙන් තමයි අපි දක්වන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් වල පෝටෝන කීයක් තියෙනවද? පරමාණු ක්‍රමාංකය 7 හින්දා පෝටෝන තියෙනවා 7ක්. ඒ වගේම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 7ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 7 තියෙන්නේ කොහොමද? ඒකේ න්‍යෂ්ටියට කිට්ටු ඒ න්‍යෂ්ටියට ආසන්න කක්ෂයේ තියෙනවා එතකොට ඉලෙක්ට්‍රෝන 2ක්. ඊට අමතරව ඊළඟ කක්ෂයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන කීයක්ද? 5ක්. අපි නයිට්‍රජන් වෙනකම් අපි කතා කරා දූල පුතාලා එතනට වෙනකම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එතන වෙනකම් ඒ ටික හරිද කියලා 2 3 4 5 6 7 8 9 10 අපි 10 විතරකම් මේක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊට පස්සේ ඉතුරු කොටස ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා මේ වගුව 3 2 කියන එක සම්පූර්ණයෙන් ඇඳ ගන්න එක වැදගත් වෙනවා. එතකොට ඒක අනුව දූල පුතාලා ලියාගෙන ඉවර නම් මේ කොටස ඇත්තටම ලියා ගන්න පස්සේ ලියා ගන්න. මේක ඉවර වෙලා තේරුම් අරගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේක ලියා ගන්න දූල පුතාලා මේ පන්ති ඉවර වුණාට පස්සේ ඒකට වෙලාව අරගෙන ලියා ගන්න එක මේක වැදගත් කොටසක්. ඒක අපි
මේ අවස්ථාවේදී එතකොට අපි කතා කරන්නේ ඊළඟට මේකේ ඊළඟ මූලද්‍රව්‍ය අපි මේ මූලද්‍රව්‍ය 20න් 10ක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟට තියෙන මූලද්‍රව්‍ය බැලුවොත් එහෙම ඔක්සිජන්. ඊළඟ මූලද්‍රව්‍ය වෙන්නේ ඔක්සිජන් කියන එක අපි ඒක බැලුවොත් එහෙම ඔක්සිජන් කියන එක O කියන සංකේතයෙන් අපි දක්වන්නේ. අපි ඊළඟට බැලුවොත් එහෙම ඔක්සිජන් O කියන එක එතකොට ඒකේ පරමාණුක ක්‍රමාංකය කීයද 8ක් වෙනවා. ඒකේ එතකොට ස්කන්ධ ක්‍රමාංකය ඒකේ පරමාණුක ක්‍රමාංකය 8ක් වෙනවා. එතකොට ඒකේ තියෙන පෝටෝන ගාන 8ක් වෙනවා. එහෙනම් නියුට්‍රෝන ගාන ඒක සමාන වෙන නිසා ඒකෙදී මේ පරමාණු ක්‍රමාංකය එතකොට නියුට්‍රෝන ගාන. නියුට්‍රෝන ගාන සමා වෙන්නේ එක මේ අවස්ථාවේදී මේ පරමාණුක ක්‍රමාංකය 8ක් වෙනවා. ඒකේ ඉලෙක්ට්‍රෝන ගාන එතකොට ඒකත් 8ක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය ගැන අපි කතා කරන්නේ ඒක O කියන එකෙන් දක්වනවා. ඒකේ පරමාණුක ක්‍රමාංකය 8 වෙනවා කියලා කියන්නේ ඒකේ පෝටෝන 8ක් තියෙනවා. ඒවා එතකොට පෝටෝන 8ක් තියෙයි කියලා කියන්නේ අපිට එතකොට ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයත් 8ක් වෙනවා කියලා අපි දන්නවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන ඉලෙක්ට්‍රෝන කොයි ආකාරයකද මේක පැතිරෙන්නේ මේකේ තියෙන්නේ කියන එක අපි බැලුවොත් එහෙම එතකොට කලින් අවස්ථාවේ කතා කරපු එකට සමාන වෙනවා. ඒතර බොහෝ දුරට ඒ කියන්නේ පළවෙනි න්‍යාස්ටියට කිට්ටුම කක්ෂවල තියෙන්නේ කීයද 2යි ඉලෙක්ට්‍රෝන. ඊට ඊළඟ කක්ෂ බැලුවොත් එහෙම ඒකේ තියෙනවා කීයක්ද 6ක් තියෙනවා. එතකොට මේ න්‍යාස්ටියේ ඉඳන් ඒකට කිට්ටු කක්ෂයේ 2ක් තියෙනවා. ඊට පිටත කක්ෂයේ කීයක් තියෙනවද 6ක් තියෙනවා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆ්ලෝරින් කියන මූලද්‍රව්‍ය. අපි ෆ්ලෝරින් කියන මූලද්‍රව්‍ය අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක අපි F කියන අකුරෙන් දක්වනවා. එතකොට ෆ්ලෝරින් කියන එකේ පරමාණුක ක්‍රමාංකය බැලුවොත් මේක 9ක් වෙනවා. පරමාණුක ක්‍රමාංකය 9 කියලා කියන්නේ නම් අපි ඒකේ තියෙන පෝටෝන සංඛ්‍යාව 9 කියලා. එතකොට අපි දන්නවා එතකොට පෝටෝන සංඛ්‍යාව 9ක් වෙනෝ නම් ඒකේ ඉලෙක්ට්‍රෝනත් කීයක් තියෙනවද 9ක් තියෙනවා. ඒක නිසා මේ තියෙන ඉලෙක්ට්‍රෝන 9 මොන ආකාරයට මෙතන මේ තියෙන ඉලෙක්ට්‍රෝන 9 මොන ආකාරයට බෙදලා තියෙන කියන එක තමයි අපි ඊළඟට කතා කරන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 9න් දෙකක් පිටත කක්ෂයේ එතකොට තියෙනවා. ඉතුරු එතකොට ඉලෙක්ට්‍රෝන 7 ඊළඟ කක්ෂයේ තැන්පත් වෙනවා. එතකොට ඒක අවස්ථාවේදී ඒ න්‍යාස්ටියට කිට්ටු කක්ෂයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන කීයක්ද මේ අවස්ථාවේ 2යි තියෙන්න පුළුවන් උඩරිම ඒ දෙකම තියෙනවා. ඉතුරු ඉලෙක්ට්‍රෝන මේ අවස්ථාවේදී මේකේදී ෆ්ලෝරින් වල තියෙන ඉලෙක්ට්‍රෝන 7 ඒක ඊට පිටතින් තියෙන කක්ෂයේ ඒක හැදෙනවා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අදට අන්තිමට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නියෝන් කියන මූලද්‍රව්‍ය ගැන. අපි අද කතා කරන්නේ අන්තිමට මේ නියෝන් කියන මූලද්‍රව්‍ය ගැන. එතකොට අපි ඒක බැලුවොත් එහෙම ඒකේ සංකේතය අපි දක්වන්නේ Ne කියලා. පරමාණුක ක්‍රමාංකය අපි දක්වන්නේ මේකෙදි 10 කියලා නියෝන් වල. එතකොට පරමාණුක ක්‍රමාංකය 10ක් වෙනවා කියලා කියන්නේ ඒකේ තියෙන ෆෝටෝන සංඛ්‍යාවත් කීයද 10ක් වෙනවා. අනිත් පැත්තට කිව්වොත් එහෙම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් ඒක කීයද මේ අවස්ථාවේදී 10ක් වෙනවා. එතකොට
මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මේක අපි NE කියන සංකේතයෙන් දක්වන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10ක් වෙනවා කියලා කියන්නේ. එතකොට ඒක මේ කක්ෂවල මුල් කක්ෂයේ එතකොට දෙකක් තියෙනවා. ඊටු ටික ඊළඟ කක්ෂයේ තියෙනවා. එතකොට මේකෙදි මේ අවස්ථාවේදී එතකොට ඒකේ පරමාණු ක්‍රමාංකය 10 හින්දා එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක මේ අවස්ථාවේදී මේ මුල් කක්ෂයේ එතකොට ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවා? දෙකක් තියෙනවා. එතකොට ඊළඟ කක්ෂයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවා? දෙකෙදී ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එතකොට මේ ආකාරයට අපිට ඕනම මේ අවස්ථාවේදී මූලද්‍රව්‍යවල ඒවයි ස්කන්ධ මේ අවස්ථාවේදී අපි කතා කරන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක ඒක තේරුම් ගන්න අපිට පුළුවන් කියලා හිතනවා. දුර පුතාලට මෙතන ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. ප්‍රශ්න මොනොත් නැත්නම් අපි අදට මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලා තමන්ගේ ඒ නෝට් එක ඒක ලියා ගන්න මේ වගුව කියන එක ඒක වැදගත් වෙනවා. මේ වගුව මේක කොහොම හරි මතක තියාගන්න එක වැදගත් වෙනවා. මේ වගුවේ තියෙන මූලද්‍රව්‍ය ටික අපි දුර පුතාලා මොකක් හරි මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක අනුව මතක තියාගන්න. එතකොට අපි අදට පාන්තිය මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.